ගරු සුනිල් හඳුනැති මහතා කෝප් සමිතියේ සභාපතිතුමා විශේෂ දවසක් ඔබතුමාට. අතර මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ කල්තැබීම යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ ප්‍රධාන සංවිධායක අනුරිසානායක කරු මන්ත්‍රීතුමාට. ඒ වගේම 8 වෙනි පාර්ලිමේන්තුවේ පළවෙනි පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව හැටියට මේ වාර්තාව අද විවාදයට ලක් කරන වෙලාවේදී මේ වාර්තාව අගය කරමින් ඒ වගේම පොදු ව්‍යාපාර කාරක සභාවේ කාර්යභාරය අගය කරමින් කරුණු ඉදිරිපත් කරා පක්ෂ විපක්ෂ සියලුම മന്ത്രിවරු වගේ බොහෝ දෙනෙක් වැඩි දෙනෙක් ඒ හැම දිනාටම මම ඊටාම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේක ඊටාම වැදගත් අවස්ථාවක්. රටේ රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳව මේ පාර්ලිමේන්තුවට තියෙන බලය අපි මොන ආකාරද ක්‍රියාවට නගන්න ඕන කියන කාරණේ පිළිබඳව හොඳ සාකච්ඡාවක් සංවාදයක් අපි තුල ඇති කරගන්න. අපි කාටවත් පුජ්‍යලික දේශපාලනයක් තියෙනවා. ඒ වගේම අපි කාටවත් පක්ෂ දේශපාලනයක් තියෙනවා. අපි කවුරුත් මොකක් හරි පක්ෂයක මතවාදයක් නියෝජනය කරමින් මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ. හැබැයි මේ හැම පක්ෂයක් පිටිපස්සෙම අපේ රටේ භාණ්ඩාගාරයට තමන් දුක් විඳලා වැඩ කරලා කම්කරුවෙක් හැටියට වෙන්න පුළුවන්, ගොවියෙක් හැටියට වෙන්න පුළුවන්, දීවරයෙක් හැටියට වෙන්න පුළුවන් මොනියම්ම වෘත්තියක් කරලා තමන් උපයන ආදායමෙන් වැටුපෙන් තමන්ගේ දරුවන්ට කන්න දෙනා වගේම බදු මුදලක් ගෙවන ජනතාවක් ඉන්නවා. අපි නියෝජනය කරන පක්ෂය විතරක් නෙමෙයි ඒ මුළු මහත් ජනතාව. ඔවුන් මේ රටේ ජනතාව 225 දෙනෙක් මෙතනට එවලා බලාපොරොත්තු වෙන්නේ තමන් උපයන මුදලට සාධාරණයක් ඉෂ්ට වෙයිද කියලා. ඒක නිසා තමයි මේ පාර්ලිමේන්තුව සතු බලය පාර්ලිමේන්තුව ජනතා පරමාධිපත්‍ය බලය නියෝජනය කරනවා කියන එකෙන් තේරුම ඒ ජනතාව නියෝජනය කරනවා කියන එක. ඒ වගේ මේ ජනතාවගේ බදු මුදල් සාධාරණ විදියට රාජ්‍ය ව්‍යාපාර වලින් රාජ්‍ය ආයතන වලින් භාණ්ඩාගාරයෙන් පාවිච්චි කරනවාද කියන එක පිළිබඳව ඒ ජනතාවට සහතික වීම තමයි අපි කරන්නේ. මේ පොදු ව්‍යාපාර කාරක සභාවේ මේ වාර්තාවේ මේ ආයතන 19 අගය කරලා ඒ ආයතන 19 ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ සෑහීමකටපත් වෙනවා නම් ඒ ක්‍රියාකාරීත්වය අපි හරි ලෙස විශ්ලේෂණය කරලා විග්‍රහ කරලා මේ නිරීක්ෂණයන් ඉදිරිපත් කරලා තියෙනවා කියලා මේ ගරු පාර්ලිමේන්තුවේ සියලු മന്ത്രിවරු සෑහීමකටපත් වෙනවා නම් ඒකේ තේරුම තමයි නියෝජ්‍ය කතානායකතුමනි ජනතාව වෙනුවෙන් අපි හරි පරීක්ෂණයක් කළා තියෙනවායි කියලා. මොකද අපි කවුරුත් අවසානයේදී අපිට පරීක්ෂාවට ලක් වෙනවා. අපිව පරීක්ෂාවට ලක් වෙනවා. අපි හෘද සාක්ෂිය කියලා කියන්නේ තව කෙනෙකුට මගේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරනවායි කියලා කියන එක නෙමෙයි. තමන්ගේ හෘද සාක්ෂියට තමන් අවංක වෙන එක. ඒක තමයි ඇත්තම දේ. විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ අද බොහෝ විවාදයට ලක් වෙන ආයතනයක් කාරක සභාවක් බවට පත් වෙලා තියෙන පොදු ව්‍යාපාර කාරක සභාව. මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ බැඳුම් කර ක්‍රියාවලිය පිළිබඳව. හැබැයි මේ අද මේ විවාදයට ලක් කරන පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරපු පළවෙනි කාරක සභා වාර්තාවෙත් බැඳුම් කර පිළිබඳව තියෙනවා. මහ බැංකුව පිළිබඳව තියෙනවා. මහ බැංකුවේ බැඳුම් කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව 70 71 72 පිටුවල තියෙනවා. ඒක නිසා මේ කාරක සභාව මේ වාර්තාව විවාද කරන മന്ത്രിවරුන්ට බැඳුම් කර ක්‍රියාවලිය ගැන කතා කරන අයිතියකුත් තියෙනවා. මම ඒ ගැන මුකුත් ඊට වඩා කියන්නේ නැහැ. මම එක දෙයක් කියන්න ඕන. අපි දන්නවා නියෝජ්‍ය කතානායකතුමා අද මේ මූලාසනයේ ඉන්නවා. හැබැයි මම ඔබතුමාට ගරු කරනවා. මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඔබතුමාට අවස්ථාව ලැබුණේ. ඔබතුමා මම සභාපතිත්වයේ දරන පොදු ව්‍යාපාර කාරක සභාවට පැමිණිලා සභාපතිවරයෙක් හැටියට ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හැටියට ඔබතුමා පැමිණිලා මගේ මූලාසනයට ඔබතුමා ගරු කරලා ඔබතුමා කටයුතු කළා. මම ඒක විශේෂයෙන් මේ විවාදයේදී කතා කරන්නේ ඔබතුමා නායකත්වයේ දෙන සභාපතිත්වයේ දරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳවත් මේ වාර්තාවේ තියෙනවා. ඔබතුමාට තිබුණ ඔබතුමාගේ නියෝජිතයෙක් වන්න ඔබතුමා පාර්ලිමේන්තුවේ දෙවනියා හැටියට ඉන්න නිසා. නමුත් ඔබතුමා සභාපතිවරයා හැටියට එතනදි කටයුතු කරා. ඒ ඔබතුමා ගරු කරන්නේ මට නෙමෙයි. ඔබතුමා ගරු කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවට. ඒක නිසා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ අපි කාගෙත් වගකීම මේක. අපි 26 දෙනාගෙම. ඒ වගේම මම දන්නවා ශ්‍රී ලංකාවේ විගණකාධිපතිතුමා කියන්නේ සමහර අය කියන විදියට බුදුහාමුදුරුවෝ පොයින්ට් ඔෆ් ඕඩර් අපිට දානායක මහත්මයා ගරු
සුනිල් අඳුන්නෙත්ති මැතිතුමා මේ සභාව අවසාන වෙනකන් ඉන්නවද දන්න අපේ කතාවත් අහන්නකොට. එනවා ප්‍රශ්නයක් නැහැ. හොඳයි. බොහොම ස්තුතියි. සම්බන්ධ විවාදයක් නිසා මම සහභාගී වෙනවා. කරු නියෝජක කතානායකතුමනි මේ වාර්තාව අද මෙතනට මේ විදියට මේ තරම් ඉක්මනට එන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා අවුරුද්දක් ඉවර වෙලා අවුරුදු දෙකක් ඉවර වෙලා හුඟක් වෙලාවට වාර්තා එන්නේ. මාස 3ක වාර්තාවක් මේ තරම් ඉක්මනට ආවේ ශ්‍රී ලංකාවේ විගණකාධිපතිතුමාත් විගණකාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයත් මේ වෙනුවෙන් දක්වන ලද මැදිහත් වීම නිසා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් භාෂා පරිවර්තනාන්තේ අයපවා හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ අයපවා අපේ කාර්ය මණ්ඩලයේ කාර්යාංශයේ අයපවා ඊටාම සීමිත පිරිසක් විසින් දක්වන ලද මැදිහත් වීම නිසා මම දන්නවා විගණකාධිපතිතුමා කියන්නේ සමහර අය කියන විදිහට බුදුහාමුදුරුවෝ නෙමෙයි. සමහර අය අර්ථ දක්වන විදිහට විගණකාධිපතිතුමා කියන්නේ දෙවියන් වහන්සේ නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි විගණකාධිපතිතුමා කියන්නේ විගණකාධිපතිතුමා. අපි විගණකාධිපතිතුමා බුදුහාමුදුරුවෝ කරන්න ඕනෙත් නැහැ. විගණකාධිපතිතුමා හැබැයි ගාමිණී අබේසිංහ මට්ටමට දාන්න ඕනෙත් නැහැ. ගාමිණී අබේසිංහ සිරිපාල ගුණපාල මට්ටමට දාන්න ඕනේ නැහැ. මොකද අපිට අපේ රටේ විගණකාධිපතිවරු ගොඩක් නැහැ. අපිට විගණකාධිපතිවරු ඉන්නේ එක්කෙනයි. මැතිවරණ කොමසාරිස්වරු ඉන්නේ එක්කෙනයි. අපිට එයා අපේ දේශපාලන පක්ෂ සාකා සමිති සමාජිකෙක් නෙමෙයි. එක විගණකාධිපතිවරයයි. දැන් මේ වාර්තාවේ තියෙන සමහර කරුණු පිළිබඳව අපිට විවාද කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්, තර්ක විතර්ක කරන්න පුළුවන්. අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විගණකාධිපතිතුමාගේ මතය විගණකාධිපතිතුමාගේ මතය එතුමා මේ මතයට එළඹිලා තියෙන කරුණු කාරණා සියල්ල සලකා බලලා තමයි ඒකට එළඹිලා තියෙන්නේ. දැන් මේ වාර්තාවේ තියෙන ආයතනයක් පිළිබඳව ඒ ආයතනයක යම් කාර්යභාරය පිළිබඳව, කාර්ය සාධනය පිළිබඳව, මූල ප්‍රගතිය පිළිබඳව විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන නිගමනය එතුමාගේ නිගමනය. අපි ඒකට එකඟ වෙන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් විගණකාධිපතිතුමාගේ නිගමනය මගේ දේශපාලන මතය අනුව, මගේ දේශපාලන පක්ෂයේ මතය අනුව එකඟ වෙන්නේ නැහැ. ඒක වෙනම කාරණාවක්. හැබැයි විගණකාධිපතිතුමාට අපිට කාටවත් කියන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව ඔබතුමාගේ මතය වෙනස් කරලා ලියා ගන්න කියලා. ඒක බරපතලයි. ඒක ඉතා බරපතලයි. ඉතින් මම මේ කාරණාව මතු කරේම මේ point of order දේශපාලන මතය අනුව වෙනස් කරගන්න කියන්න බෑ. නමුත් විගණකාධිපතිතුමාගේ මතය ආර්ථික විද්‍යාවේ කරුණු අනුව, අංක ගණිතය අනුව, මතුවලා තියෙන සාක්ෂි අනුව, පස්සේ ආපු ලේඛන අනුව වැරදි බව පේනවා නම් එවිට ඒ මතයේ ඇති නිර්වදිතාවය පිළිබඳ ප්‍රශ්න කරන්න පුළුවන්ද බැයිද? ඒක ඔබතුමාගේ අදහස අනුව කියන්න. නමුත් මම කියන්නේ ඒක ප්‍රශ්න කිරීම ගන්න පුළුවන් මෙතන. ඒක ප්‍රශ්න කිරීම ගන්න පුළුවන් මේ වාර්තාවේ නෙමෙයි. ඒක ප්‍රශ්න ගන්න පුළුවන් විගණකාධිපතිතුමා දෙන රිපෝට් එකේ නෙමෙයි. එහෙම නැත්තොත් එහෙම පාර්ලිමේන්තුවේ විගණකාධිපතිතුමා දෙන රිපෝට් එක අපි කවුරු හරි ගිහිල්ලා කිව්වොත් මේ විගණකාධිපතිතුමා ඕක වෙනස් කරලා ලියලවන්න කියලා. ඒක සාධාරණයි. ඒක සාකච්ඡා කරන්න පුළුවන් තැන තමයි පාර්ලිමේන්තුව. ඒක මෙතන කතා කරන්න පුළුවන්. මම අද මෙතන කතා කරනවා. මම ඒක මෙතන කතා කරනවා. ඒක ඉතා පැහැදිලිව ඕන മന്ത്രിවරයෙකුට පුළුවන් කියන්න. විගණකාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන මේ මතය සාක්ෂි මදි. මේක මීට වඩා පුළුල් වෙන්න ඕන, පහළ වෙන්න ඕන. නමුත් ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න අභියෝග කරන්න බෑ. ඒක වෙනස් කරලා ලියා ගන්න කියන්න බෑ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක මේ රටේ මූල්‍ය පාලනය අහෝසි කර ගැනීමක්. ඒක මේ රටේ මූල්‍ය පාලනය විතරයි මූල්‍ය ප්‍රජාතන්ත්‍රවාදය මිද දැමීමක්. ප්‍රජාතන්ත්‍රවාදී හැම එකටම කතා කරනවානේ අපි. ආර්ථිකෙත් තියෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි විනිවිදභාවය හැමෝටම කතා කරනවානේ. එන ඒක හරියට ක්‍රියාත්මක කරන්න දැනගෙන තියෙන්න ඕන. යහපාලනේ අකුරු පහක්නේ. ඒකේ තේරුම දැනගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නිසා ඉතා පැහැදිලිව අපි කියන්නේ මෙතනට වැටෙන්න එපා කවුරුවක්වත්. පළවෙනි මට කියන්න තියෙන එක. විගණකාධිපතිතුමා ඒ කියන විදිහටම බුදුහාමුදුරු නෙමෙයි. ඒ කියන විදිහටම දෙවියන් වහන්සේ නෙමෙයි. හැබැයි ඒ කියන විදිහටම විගණකාධිපති මට්ටමේ තියමු. මම ඒක නිසා අද මේ මෙතන ඉන්න සියලුම විගණක නිලධාරීන්ට මොකද පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවේ කෝප්කාරක සභාවක් රැස් වෙන්න කලින් හැම දවසකම ඒ ආයතනේ බාර වින්න විගණන නිලධාරී ඇවිල්ලා විගණන නිලධාරීවරුන් ඇවිල්ලා අපිත් එක්ක නිදහස් සාකච්ඡාවක් කරනවා. මේ ආයතන 19ම කැඳවන්න කලින් දවසේ ඒ ආයතනයේ ඉන්න විගණන නිලධාරීතුමා ඇවිල්ලා අපිත් එක්ක නිදහස් සාකච්ඡාවක් කරනවා. විවෘතව. මොකක්ද ඇත්තට මේ ආයතනේ වෙලා තියෙන්නේ කියලා. විදුලි බල මණ්ඩලය නම්
විදුලි බල මණ්ඩලය ඇතුලේ ඉන්න විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නෙමෙයි. විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුවේ නිලධාරී සහකාර නිලධාරී අධිකාරී නෙමෙයි. මම මේ කියන්නේ විගණන නිලධාරීවරයා. අපිත් එක්ක කතා කරලා අවංකව කියලා තියෙනවා මෙන්න මේකයි වෙලා තියෙන්නේ කියලා. ඒවා මත පදනම් වෙලා මේ වාර්තාව හදලා තියෙන්නේ. ඒක නිසා මේක ඒ නිසා තමයි අපිට නිදහසේ අපි හැමෝම മന്ത്രിවරු කාර්ක සභිකයෝ මේ කරුණු කාරණා පොදුවේ පිළිගත්ත කාරණා. මේ පිළිබඳ මං හිතන්නේ කාර්ක සභාවේ විවාද තිබිලා නැහැ. විශේෂයෙන්ම අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතුමා විදුලි බල මණ්ඩලයේ බාරව ඉන්න ඇමතුමා හැටියට. එතුමා වුණත් පිළිගන්න මේ විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් තියෙන කරුණු. ඒ වගේම අපි ප්‍රතිපත්තියක් හදාගත්තා. විෂය බාර ඇමතිවරයා අදාළ කාර්ක සභාවේ විෂය සාකච්ඡා කරන දවසට සහභාගී නොවුමු කියලා. මට සිද්ධ වුණා දයාසිරි ජයසේකර ඇමතුමාට ක්‍රිකට් ආයතනයේ කතා කරන වෙලාවේදී කාරුණික ඉල්ලීමක් කරන එළියට යන්න කියලා. එතුමා බොහොම නිහතමානී වේකට අහුම්කන් දුන්න අපේ ප්‍රතිපත්තිය රැක්කා. ස්තුතිවන්ත වෙන්න ඕන. ප්‍රතිපත්තිය රැක්කා. ඒ නිසා තමයි අද මේ පොදු ව්‍යාපාර කාර්ක සභාවට රට ඇතුලේ මේ තරම් හැඟීමක් විශ්වාසයක් ගොඩනැගිලා තියෙන්නේ. ඒක පළුදු කරන්න එපා කවුරුවක්වත්. මම අද මෙතන සභාපතිවරයෙක් ඉන්න පුළුවන්, හෙට මම මෙතනින් බහලා යන්න පුළුවන්. නැත්තම් වෙන කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි අපි මේ කාර්ක සභාවට ලබා දුන්නු ගුණාත්මක භාවය, මේ කාර්ක සභාව පිළිබඳ රටේ ජනතාවගේ ඇති කරපු විශ්වාසනීයභාවය, ඒක නිසා මූල්‍ය පාලනය පිළිබඳ පාර්ලිමේන්තුවට ඇතිවෙච්ච වටිනාකම නැති කරන්න එපා. නැති කරන්න එපා. මම බොහොම කාරුණිකව හැමදෙනාගේම ඉල්ලා හිටනවා. ඒක බොහොම බැගෑපත් ඉල්ලීමක් හැටියට ඕනනම් තේරුම් ගන්න. මේ පාර්ලිමේන්තුවට මේ ලැබිච්ච වටිනාකම සාමාන්‍ය ජනතාවගේ කරු සභාපති නියෝජක කතානායකතුමනි පාර්ලිමේන්තු සේවකයෙක්ම කියපු දේ මම කියන්නම්. පාර්ලිමේන්තු සේවකයෙක් දවසක් නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමයි මමයි කැන්ටින් එකේ කකා ඉන්නකොට කොලයක් ගෙනල්ලා දුන්නා. මන්ත්‍රීතුමා අපේ ඉස්කෝලේ බිල්ඩින් එකක් හදනවා ව්‍යාපාරිකයෙක්. ඒකින්ද මේක ගැන මොකක්වත් කරන්න බැරිද මේ අපේ ඉස්කෝලේ ඉඩම අල්ලගෙන මේ ව්‍යාපාරිකයා මේක කරන්න කියලා. මං කිව්වා මේක පාසලක් නම් අපේ කාර්ක සභාවට මුකුත් කරන්න බෑ. මේක එහෙමනම් අධ්‍යාපන අමාත්‍යාංශය අයිති වෙන්නේ ගිණුම් කාර්ක සභාවට ගෙනියන්න වෙනවා කියලා. එතකොට කිව්වා නෑ මේ ගමේ මිනිස්සෙක් මේ ලියුම දුන්නේ පොදු ව්‍යාපාර නිසා කියලා. ඒකේ තේරුම සරල තේරුම ඒ අය හිතන මේ ව්‍යාපාර කියන වචනේ තියෙනකොට අනවසරෙන් ගමේ ඉඩම අල්ලගන්න ව්‍යාපාරිකයා ගැනත් මේකේ කතා කරන්න පුළුවන් කියලා. ඔබතුමා විශ්වාස කරන්න කෝප් කමිටුවට ලේකම් මණ්ඩලය දන්නවා. ආයතනයක් ගේනකොට දැන් මහජන පෙස්සන් එනවා. මහජන ලියවිලි එනවා. ඒවා අපි සාකච්ඡා කරනවා. ඕනම ආයතනයක් සම්බන්ධයෙන් පැමිණිලි 10ක් 15ක් දවසකට තියෙනවා. ඇයි ජනතාව විශ්වාස කරනවා දැන් මේ ආයතනය අපි ගැන කතා කරනවා කියලා. මූල්‍ය වටිනාකම විතරක් නෙමෙයි. මම කියන්නම් මේ අද මේ වාර්තාවේ ආයතන 5ක් එකතු කරලා මම ගණන් හැදුවා. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාවේ හෙජින් ගන්දුනේ කෝටි 10200යි. රත්නාලංකා ආයතනය, ශ්‍රී ලංකා මහ බැංකුව මේ වාර්තාවේ පිටිපස්ස පිටුව තියෙනවා 2014 අපි සමාලෝචනය කරන අවුරුද්දේ මිලියන 31000යි පාඩුව. බිලියන 31යි පොලි පාඩුව බිලියන 17යි. ඊළඟට ශ්‍රී ජයවර්ධනපුර රෝහල ඖෂධ නීතික සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම. ඊළඟට තව එක ආයතනයක් තියෙනවා. මොකද්ද? JDB ජනවසම. ඒක ඒ අවුරුද්දේ පාඩුව අලාභය මිලියන 1127යි. මේ එකතුව ගත්තොත් මේ ආයතන ප්‍රමාණය. විදුලි බල මණ්ඩලයේ තෙල් සංස්ථාව, රත්නාලංකා ආයතනය, ශ්‍රී ලංකා මහ බැංකුව, ඖෂධ නීතික සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ජනවසම එකතුව ගරු සභාපතිතුමනි මිලියන 3,33,054ක්. ඒ කියන්නේ මූල්‍යමය වශයෙන් මේ ආයතන ලැබලා තියෙන අලාභය අවාසිය නැත්නම් ඒක විගණකාධිපතිතුමාගේ වචන වලින්ම කිව්වොත් එම ඒ කියන්නේ මූල්‍ය බලපෑම පාඩුව කෝටි 33000ක් මිලියන 3,33,054යි. කෝටි 33,305යි. මේ ආයතන 10ක් විතර. මේ රටේ ජනතාවගේ සල්ලි. මේ එකින් එක අපි කතා කරන්නේ ඒවා. ලංකා බැංකුව තමයි අපි පළවෙනියෙන්ම ගෙන්නුවා ආයතනේ. ජනවාරි මාසේ 26 වෙනිදා මම සභාපතිවරයා හැටියට මුල්ම දවසේ ගෙන්නපු ආයතනේ. මේ වාර්තාවේ තියෙන පළවෙනි ආයතනේ හැටියට. ඒ ආයතනේ නැවක් සමාගමකට අති නැවකට ලංකා බැංකුව ඇපයක් තිබ්බා. නැවක් ඇපයට දීලා ණයක් දුන්නා.
නැව නැති වුණා කියලා කිව්වා. ණය කපා හැරියා. ලංකා බැංකුවට පාඩුව මිලියන 108යි. නැවක් අතුරුදහන් වුණා. අපි ඇහුවා රක්ෂණ අපකරයක් බැලුවේ නැද්ද කියලා. රක්ෂණ අපකරේ බලලා නැහැ. නැව නැහැ. ණය කපා හැරියා. මේක තමයි පටන් ගත්ත තැන. එතන සිට khනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගනුදෙනුව මේ ආණ්ඩුව ඇවිල්ලා අධ්‍යක්ෂක මණ්ඩලය අපි ඇහුවා. අලුත් අධ්‍යක්ෂක මණ්ඩලය යහපාලනේ ඕගොල්ලෝ මාස 7ක් වෙනපත් වෙලා අධ්‍යක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කරාද මේ අප්‍රකට කුප්‍රකට හෙජින් ගනුදෙනුව ගැන කියලා. එක වතාවක් සාකච්ඡා කළා නැහැ. පාඩුව කීයද? මේ වාර්තාවේ තියෙනවා අනුරු දිසානායක මන්ත්‍රීතුමා මතු කරන නිසා මම නැවත කියන්නේ හෙජින් ගනුදෙනු මත රට විසින් දැරූ සමස්ත පාඩුව මිලියන 10200යි. මේ රටේ ජනතාවගේ සල්ලි. රත්නාලංකා සමාගම ගැන මේකේ තියෙනවා. මහා වාද විවාද ගොඩාක් කළා, තර්ක විතර්ක කළා, කෙස් පැලන තර්ක ගෙනාවා 31 වෙනි පිටුවේ. මොකද්ද තියෙන්නේ? ඔබතුමාලා බලන්න හොඳින්. විගණකාධිපතිතුමාට ඕන තරම් අභියෝග කරන්න පුළුවන්. හැබැයි මේ පරම සත්‍යයට අභියෝග කරන්න බෑ. මොකද්ද තියෙන්නේ? 32 වෙනි පිටුවේ. බාහිර පාර්ශ්වයන් සමග ඇති කරගත් ගිවිසුම් වල නීත්‍යානුකූලභාවය. ඔබතුමා ඒ වෙලාවේ සමාජික හැටියට කටයුතු කරමින් ඉතා හොඳ කාර්යභාරයක් ඉෂ්ට කළා. නීතිඥවරයෙක් හැටියට අජිත් පෙරමන්තුමා මම ඒක අගය කරනවා. මේක ඔබතුමා අද කොතන මොන තත්ත්වෙ හිටියත්. මොකද හේතුව මේකේ ගිවිසුම් වල කිසිම නීත්‍යානුකූලභාවයක් නැහැ. ඉහත කී ගිවිසුම් 6ම ඒකාබද්ධ කර 2014 1/27 දින ඇවන්ගාඩ් මැරිටයිම් සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගිවිසුමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූයේ. එම ගිවිසුම නීතිඥවරයෙක් විසින් සහතික කර හෝ ලියාපදිංචි කර නොමැති බවද අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබා නොමැති බවද නිරීක්ෂණය විය. වාර්ෂික වාර්තා මහසභා රැස්වීම වාර්තා අධ්‍යක්ෂකවරුන්ගේ වෙනස්වම් අස්වීම් ලිපි පත්වීම් ලිපි නොමැති අතර මොකද්ද? මුකුත් නැහැ. වාර්ෂික වාර්තා මහසභා රැස්වීම වාර්තා අධ්‍යක්ෂකවරුන්ගේ වෙනස්කම් අස්වීම් ලිපි පත්වීම් ලිපි නොමැති අතර මේ සඳහා මුද්දර ගාස්තුද ගෙවා නැත. මේ ගිවිසුම් නීති විරෝධීව පිළිගත නොහැකි ගිවිසුම් වන බව කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී. මේ ගිවිසුම් ආරක්ෂක අමාත්‍යාංශය මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලැබී නැමැත. ඉතින් කොහොමද අත්සන් කළා තියෙන්නේ? විනාඩි 3ක් මම අවසන් කොහොමද අත්සන් කළා තියෙන්නේ? මේවෙන් රට වෙච්ච පාඩුව. ඊළඟට විදුලි බල මණ්ඩලේ පැටවු ගැහුවා සමාගම්. අදටත් පැටවු ගහන සමාගම්. අපි මේකදී සාකච්ඡා කළා විදුලි බල මණ්ඩලය ඇතුලේ කොයි විදියටද මහ ජනතාවගේ මුදල් යන්නේ පෞද්ගලික සමාගම් වලට කියලා. ඒකට ගත්ත ක්‍රියාමාර්ග නැහැ. මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ගෙන් ඉල්ලා හිටිනවා. ඉගෙන ගන්න ළමයින්ගෙන් ඉල්ලා හිටිනවා මේ වාර්තාව දැන් පෞද්ගලික දෙයක් නෙමෙයි අපි කාගේවත්. මේක මේ රටේ ජනතාවගේ හොඳට අධ්‍යයනය කරන්න. මම එක දෙයක් කියනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා දැන් 30 අවුරුදු යුද්ධයක් අපේ රටේ තිබ්බනේ. 30 අවුරුදු යුද්ධයකදී සතුරා අපිට පේනවා. සතුරා අපිට මූණට මූණ ඉන්නේ. එතකොට සතුරාව හමුදාවේ සෙබලට හරි අනිත් පැත්තෙන් සටන් කරන කෙනාට හරි ඉලක්ක කරලා වෙඩි තියා ගන්න පුළුවන්. හැබැයි මේ මූල්‍ය අපරාධ කරන සතුරන් ඉන්නව නේද? මේ මූල්‍ය අපරාධ කරන සතුරන් එහෙම ඉලක්ක අල්ල ගන්න බෑ. මොකද ඒ අය කලින් සැලසුම් කරනවා අපරාධය. කලින් ලියකියවිලි හදා ගන්නවා. සිද්ධ වෙන්නේ කොහොමද කියලා සූදානම් වෙනවා. සූදානම් වෙලා තමයි මේ මූල්‍ය අපරාධ කළා තියෙන්නේ. කරන්නේ. ඒක තමයි ඇත්ත දේ. ඉතින් එතනදී ඒක හොයාගන්න, ඒක හෙල්දරව් කරගන්න මේ කාරක සභාවේ වාඩි වෙන අපි 26 දෙනාට විතරක් බෑ. අපි 26 දෙනා ඇවිල්ලා ලියකියවිලි ටිකක් අරගෙන මේක කියෙව්වයි කියලා ඒ මූල්‍ය අපරාධ කරුවන් හොයාගන්න බෑ. ඔවුන් හොයාගන්න අපිට තියෙන ආම්පන්නේ මෙවලම තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව. මම ඒක නිසා ඒ දේ කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ ක්‍රියාවලියේදී අද හැල්ලුවට ලක් කරන ආයතනයක් වෙලා තියෙනවා මේ රටේ විගණකාධිපතිතුමාගේ දෙපාර්තමේන්තුව. මම ඒක කියන්න හොඳම උදාහරණ නිදසුන තමයි මේ වාර්තාවේ අද විවාද කරන වාර්තාවේ. හෙට මහ බැංකුව ගැන තව කතා කරන්න අපිට දේවල් තියෙනවා. 70 වෙනි සහ 71 වෙනි පිටුව මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. 2000 බැඳුම් කර සම්බන්ධයෙන් 2016 ජුනි 3 වන දිනදී විගණකාධිපති අමතන ලද නියෝජ්‍ය මහ බැංකුව අධිපති පී සමරසිරි මහතා විසින් අත්සන් කරන ලද ලිපිය මගින්ද බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහසුකම් සලසා ඇති හේයින්
අවශ්‍ය නිශ්චිත දත්යන් එහි පොත්පත් පරීක්ෂා කිරීමෙන් ලබාගත හැකි බව දන්වා ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප විසින් ඉල්ලා සිටින ලද තොරතුරු ලබා දීම ඍජුවම ප්‍රතික්ෂේප කර නොතිබුණද පහත සඳහන් කරුණු මත උක්ත වාර්තාව පිළියෙල කිරීමට නොහැකි විය හැකි බව පිළියෙල කිරීම ප්‍රමාද විය හැකි බව විගණකාධිපති විසින් 2016 6/8 දිනදී ලිපිය මගින් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති වෙත දන්වා ඇත. මොනවද කරුණු? ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව සම්බන්ධයෙන් ඉතා විශාල ගනුදෙනු සංඛ්‍යාවක් සහ දත්ත සංඛ්‍යාවක් පරිගණක ජාලය තුල පවතින බැවින් විගණකාධිපතිගේ නිලධාරීන්ට අදාළ නිශ්චිත දත්ත ලබා ගැනීමට එකී සියලුම දත්යන් පරීක්ෂා කිරීමට සිදුවන බැවින් සහ ඒ සඳහා විෂයානුබද්ධ විශේෂඥ දැනුමක් අවශ්‍ය වන බැවිනුත් ෂණිකව අදාළ තොරතුරු උපුටා ගැනීම ප්‍රායෝගිකව පහසු වීම. එයයි කියන්නේ තොරතුරු තියෙන පරිගණක වල ඇවිල්ලා ගන්න කියලා. අවසන් කරන්න. මම මිනිත්තු දෙකක් දෙන්න මට මේ වැදගත් කාරණා කියන්න ඕන නිසා. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර නිකුතුව පිළිබඳ ඉල්ලා සිටින ලද නිශ්චිත දත්යන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් මීට පෙර ඉල්ලා සිටින අවස්ථාවලදී එකී තොරතුරු ඉතා සුළු කාලයක් තුළ ලබා දී තිබියදී මෙවර ඔවුන්ගේ පොත්පත් පරීක්ෂා කර බලා තොරතුරු උපුටා ගන්නා ලෙස දැනුම් දීම ප්‍රශ්නකාරීය. මම නෙමෙයි කියන්නේ විගණකාධිපතිතුමා. ඊළඟට කියනවා මහ බැංකුව විසින් මෙවර යෝජනා කර ඇති ක්‍රමවේදය අනුගමනය කර විශාල කාලයක්ද වැය කර අදාළ තොරතුරු විගණකාධිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් සොයාගනු ලැබුවද ඒවායේ නිවැරදිභාවය පිළිබඳව නැවතත් මහ බැංකුව වෙතින් සනාථ කරගත යුතු වීම හේතුවෙන් එකවර මහ බැංකුව විසින් විගණකාධිපතිට අවශ්‍ය නිශ්චිත තොරතුරු සැපයීම වඩාත් කාර්යක්ෂම හා නිවැරදිව උක්ත වාර්තාව පිළියෙල කිරීමට හේතු වන බව අවබෝධ වේ. තවද විගණක කටයුතු සඳහා සුදුසු පරිදි සකසන ලද නිශ්චිත තොරතුරු විගණකාධිපති වෙත ලබා නොදීම මගින් විගණකාධිපතිගේ ව්‍යවස්ථාපිත කටයුතු ඉටු කිරීම ප්‍රමාද වන අයුරින් වෙහෙසකර ක්‍රියාවලියකට විගණකාධිපතිගේ කාර්ය මණ්ඩලය පත් කිරීමට උත්සාහ කරමින් විගණකාධිපතිගේ විෂයපතය සීමා කිරීමට පසුබිම සැකසීම. ඉතාම නිවැරදි. මේක තමයි සිද්ධ වෙච්ච පරම ඇත්ත. පරම ඇත්ත. ඊළඟට කියනවා ඉහත කරුණු සැලකිල්ලටගෙන ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා 2016 6/8 වන දින මහ බැංකුවේ අධිපති ඇතුළු සියලු වගකියුතු නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවන ලදී. එහිදී සාක්ෂි දෙමින් මහ බැංකුවේ මගින් සංවේදී තොරතුරු ලබා නොදීමටත් එවැනි තොරතුරු මහ බැංකුවට පැමිණ ලබා ගැනීමේ එකඟතාවයක් වසර ගණනාවක් සිට මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව අතර පැවති බැවින් ආදී වශයෙන් කියන. මේක මොකද්ද මේ කියන්නේ? මම කියන්නේ මේකයි. අපි අපේ මේ මූල්‍ය පාලන බලය පාර්ලිමේන්තුව සතු බලය අතාර ගැනීමක් කරන්න එපා. මේ විවාද කරන මාතෘකා වාර්තාව විතරක් නෙමෙයි. අපි මේ රටේ ජනතාවට අවසාන වශයෙන් වක් කිය යුතුයි. ඒක තමයි හෘද සාක්ෂිය කියන්නේ. ඒක තමයි හෘද සාක්ෂිය කියන්නේ. හෘද සාක්ෂිය මැනෙන්නේ මුදල් සහ හැඟීම් අතර නම් අපි අහනවා විශේෂයෙන්ම ඔබ හැමදෙනාගෙන් මේ පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අන්නේ දේ ඉෂ්ට කිරීම සඳහා කටයුතු කරන්න ඔබ හැමදෙනාට. ඒ වෙනුවෙන් අද මේ වාර්තා විවාද කරපු, විවාදයේදී කරුණු ඉදිරිපත් කරපු, විවාදයේදී තර්ක විතර්ක ඉදිරිපත් කරපු හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ නොවන දෙවියන් වහන්සේ නොවන විගණකාධිපතිතුමාට විගණකාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයට මම කෘතවේදීව ස්තුතිවන්ත වෙනවා. නියෝජ්‍ය කතානායකතුමාටත් මට වැඩිපුර වෙලාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.